අයිබෝවන් දුවපතේ තෙරන් සිකෝන් කියන YouTube channel එකේ ඔබට ආර්ථික විද්‍යාව පාඩම් ආවරණය කර ගැනීමට පහසුකම් සැලසීම සඳහා අපි වැඩ කටයුතු ආරම්භ කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබට මේ channel එකත් එක්ක සම්බන්ධ වීමෙන් ඉදිරි පාඩම් ආර්ථික විද්‍යාව විශේෂයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට අවසාන පාඩම් කීපයක්, ඒ වගේම ලබන වසර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ආර්ථික විද්‍යාව මූලික පාඩම් ආවරණය කර ගැනීමට මෙම channel එක ඔබට උපකාරී වේ. ඉතින් දුවේ පුතේ අපි අද මෙම පාඩමේදී නැත්නම් මෙම වීඩියෝ කොටසින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ 2020 වර්ෂයේ දරුවන්ට විශේෂයෙන්ම උපකාරයක් වන විදිහට 2020 උසස් පෙළ මේ වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට උපකාරයක් වෙන්න විදේශ වෙළඳාම පාඩම සහ අවසාන පාඩම් කීපයට වැඩි නැඹුරුතාවයක් දක්වලා ඒවා පිළිබඳව ඔබට පැහැදිලි කරන්නයි සැලසුම් කරලා තිබෙන්නේ. ඉතින් ඒ සඳහා අපි තෝරගත්තා විදේශ වෙළඳාම පාඩමට අදාළව විදේශ විනිමය අනුපාත කියන පාඩම කොටස මම වීඩියෝ එකකින් ආවරණය කරන්නට. ඉතින් විදේශ විනිමය අනුපාත කියන කොටසත් ටිකක් පුළුල් විෂය කොටසක්. ඒක එක වීඩියෝ එකකින් අපිට සමහරකට පැහැදිලි කරන්න බැරි වෙයි. මූලික වශයෙන් විදේශ විනිමය අනුපාත තීරණය වන ආකාරය, විදේශ විනිමය අනුපාතය කියන්නේ මොකක්ද, විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ මොකක්ද ආදී කොටස් කීපයක් මෙම වීඩියෝ එකකින් මේ වීඩියෝ එකෙන් අපි පැහැදිලි කරනවා. ඒ වගේම තමයි ඔබට අනෙක් වීඩියෝ මේ කොටස් වලට අදාළ අනෙක් වීඩියෝ ඔබට නිතින්ම ස්වයංක්‍රීයව ඔබේ ජංගම දුරකථනයට ගෙන්න ගන්න හැකියාව ලැබෙනවා. මේම වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරලා ඔබට අවශ්‍ය කරන පහසුකම් ටික සපයා ගන්න කියලා අපි තාම කාර්මික මුලින්ම ඉල්ලා සිටිනවා. දයාබර දරුවනි, විශේෂයෙන්ම ඔබට දැන් උසස් පෙළ 2020 වර්ෂයේ උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට ලොකු ගැටලුවක් තිබෙනවා මේ අවසාන පාඩම් මේකක ආවරණය කර ගැනීම පිළිබඳව. ඒක නිසා සම්පූර්ණ පාඩම් ආවරණය කර ගැනීම සඳහා විධිමත් විද්‍යුත් මාධ්‍ය ක්‍රමවේදයක් තවම බිහි වෙලා නැහැ. ඒකට විකල්පයක් විදිහට තමයි විශේෂයෙන් අපි මේ අවස්ථාවේදී මෙවැනි අවස්ථාවන් අපිට විකල්පවලට මිනිසුන්ට ගැටලු පැන නැගෙනකොට ඒවට විකල්ප හොයලා දෙන්න මිනිස්සුන්ම පෙළඹෙනවා. ඒ නිසා ලෝක අලුත් දේවල් බිහි වුණෙත් ඒ නිසා. ඒ නිසා අධ්‍යාපනයට බාධක පැමිණුණු මෙවැනි කාලවකවානුවක් සමහර ලෝක ඉතිහාසයේම නැතුව. ඒ නිසා දැන් දරුවෝ ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් සියලු දෙනා නිවාසවල නිවෙස්වලට වෙලා තමන්ගේ කටයුතු කරමින් ඉන්නේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා හැකි ආකාරයකට අධ්‍යාපන කටයුතු හැකි හැම කාල වේලාවන් ප්‍රයෝජනට අරගෙන ඒවා සම්පූර්ණ කරගන්න. ඒ නිසා නමුත් උසස් පෙළ විෂය ධාරාවේදී තියෙන ගැටලුව තමයි ස්වයං අධ්‍යයනයක සම්පූර්ණයෙන්ම නියැලෙන්න අමාරු, විශේෂයෙන්ම අවසාන ඒකකවල. ඉතින් උසස් පෙළ දරුවන්ට මේ වසරේ විභාගෙට ඉන්න දරුවන්ට තියෙන ලොකුම ගැටලුවක් තමයි අපි දන්නවා අවසාන පාඩම් වල සම්පූර්ණ ආවරණය කරගන්නේ කොහොමද කියන එක. ඒ නිසා ඒකට උපකාරයක් වෙන්න තමයි අපි මේ ඔස්සේ උත්සාහ කරන්නේ. ඔබේ ප්‍රයෝජනය ගන්න කියලා අපි පළමුවෙන් ඉල්ලා සිටිනවා. ඉතින් දරුවනේ අපි අද කතා කරන්නේ විදේශ වෙළඳාම කියන ඒකකය උසස් පෙළ ආර්ථික විද්‍යා විෂය කොටසේ විෂය නිර්දේශයේ විදේශ වෙළඳාම කියන පාඩම ඒකකයේ අවසාන කොටස විදේශ විනිමය අනුපාත කියන කොටස තමයි මේකෙන් ආවරණය කරන්න අද උත්සාහ කරන්නේ. ඒතර මේ විදේශ විනිමය අනුපාතයත් ඔබට ඉගෙන ගන්න ලැබෙනවා සංකල්ප කීපයක්. මේ සංකල්ප ඉතා වැදගත්. ඔබට විභාගයට ප්‍රශ්න සමහර වර්ෂවල ඔබ බලන්න විදේශ විනිමය අනුපාතයෙන් සම්පූර්ණ ප්‍රශ්නයක්, දෙවන ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ප්‍රශ්නයක් ලැබුණු අවස්ථා තිබෙනවා. ලකුණු 20 ප්‍රශ්නයක් සම්පූර්ණ ලැබුණු අවස්ථා තිබෙනවා. ඒ වගේම තමයි විදේශ වෙළඳාම් පාඩමෙන් අසන ප්‍රශ්නය බොහෝ විට විභාගය 8 වෙනි ප්‍රශ්නය. එතකොට දෙවෙනි පේපර් එක 8 වෙනි ප්‍රශ්නේ විදේශ වෙළඳාම් ප්‍රශ්නය. එතකොට මේ ප්‍රශ්න විදේශ වෙළඳාම් පාඩමෙන් ප්‍රශ්නයක් ඇහුවනම් බොහෝ විට හැම ප්‍රශ්නයකම විදේශ විනිමය අනුපාත කියන කොටසනොත්
ප්‍රශ්න කීපයක් ඒකට ඇතුළත් වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ ප්‍රශ්නෙම විදේශ වෙළඳාමෙන් විනිමය අනුපාත කියන විදේශ වෙළඳාම් පාඩේ විනිමය අනුපාත කියන කොටසෙන් ආවරණය වෙනවා. ඒ නිසා දයාපර දුවේ පුතේ මේක සමහරට ඔබට ලකුණු 20ක් ලැබෙන කොටසක් නැත්නම් ලකුණු 10ක් අවම වශයෙන් ලැබෙන පාඩම් ඒකක කොටසක්. ඒ නිසා මේක ඉතා වැදගත් වගේම විනිමය අනුපාතවල තියෙන ඇතැම් සංකල්පයන් ළමයි දරුවන් හරියට තේරුම් නොගන්නා අවස්ථාවන් අපි ඕනතරම් දකිනවා. ඒ නිසා මේක ගැටලුවක් තිබෙනවා ඔබට ඒවා විමසන්න පුළුවන් සමස්තයක් විදිහට බලලා මූලික ගැටලු වලට විසඳුම් දෙන්නත් පුළුවන්. ඔබට පුළුවන් වීඩියෝ එකේ අවසානට කමෙන්ට් කරලා ඔබේ ගැටලු ඉදිරිපත් කරන්න. ඉතින් දරුවනේ මේ ඒකකේ නැත්නම් විදේශ විනිමය අනුපාත කියන කොටසට අපි ගියොත් එහෙම විදේශ වෙළඳාම ඒකකයේ ඔය සාපේක්ෂ වාසි, නිරපේක්ෂ වාසි ආදී සංකල්ප ඔබ අධ්‍යයනය කරාට පස්සේ තමයි මේ විනිමය අනුපාත කියන කොටස එන්නේ. එතකොට විනිමය අනුපාත කියන මාතෘකාව යටතේ ඔබට ඉගෙන ගන්න ලැබෙනවා නැත්නම් වැදගත් වෙන සංකල්ප කීපයක් මෙතන තියෙනවා. එකක් තමයි විනිමය වෙළඳපොළ. විනිමය වෙළඳපොළ පිළිබඳව ඔබට අඳුන ගන්න ලැබෙනවා. විනිමය අනුපාත කියන්නේ මොනවද? විනිමය අනුපාත ප්‍රකාශයටපත් වෙන්නේ කොහොමද? විනිමය අනුපාත තීරණය වෙන්නේ කොහොමද? ඒ වගේම විනිමය අනුපාතික වර්ග මොනවද? එතනදී බොහෝ විනිමය අනුපාතික ස්වභාවයන් පිළිබඳව අධ්‍යයනය කරනවා නැත්නම් සාකච්ඡා කරන්න වෙනවා. ඒ වගේම විනිමය අනුපාතයේ රටකට වාසි අවාසි වෙන්නේ කොහොමද? ගෙවුම් ශේෂ ලේඛනයට මේක බලපාන්නේ කොහොමද? ආදී විදිහට විනිමය අනුපාතයේ පුළුල් පරාසයක් දක්වා විහිදෙන සංකල්පයක්. මේක 100%ක්ම ප්‍රායෝගික සංකල්පක ආර්ථික විද්‍යාවේ ප්‍රායෝගික තැන් හොයාගෙන යනවා නම් බොහෝ අය ආර්ථික විද්‍යාව ප්‍රායෝගික තැන් නැහැ කියලා නේ හිතන්නේ. ආර්ථික විද්‍යාව ප්‍රායෝගික නොවන විෂයක් කියලා කවුරු හරි කියනවනේ ආර්ථික විද්‍යාව දන්නේ නැහැ කියලා. ආර්ථික විද්‍යාව ප්‍රායෝගික විෂයක්. ඒ ප්‍රායෝගික සංකල්ප වල හොඳම අවස්ථාවක් තමයි විනිමය අනුපාත කියන සංකල්ප. ඒ නිසා අපි ඉස්සරළම ඔබ පෑනක් පොතක් තියාගෙන කෙටි සටහනක් වුණත් මේ ඔස්සේ ඔබට සටහන් කරගන්න පුළුවන්. නැත්නම් වීඩියෝ නැවත රීෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. නැවත බලන්න පුළුවන්. එතකොට ඔබට යම් සටහනක් ගොඩනගා ගන්න පුළුවන්. මොකද මේක මම නෝට් එකක් දෙන විදිහට කරන්නේ නැහැ. නමුත් එහි සාරාංශගත සටහනක් ඔබට සටහන් කරගන්නට පුළුවන්. ඒ විනිමය අනුපාත කියන එක සංකල්පේ කතා කරන්න කලින් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි විනිමය කියන්නේ මොනවද? රටක විදේශ විනිමය කියන්නේ මොනවද? ඒතර අපි ඒක තේරුම් ගන්න එක සරල සංකල්පයක්. විදේශ විනිමය කියලා කියන්නේ අතරම විදේශ මුදල්. එතකොට විදේශ මුදල් රටකට අවශ්‍යද? අපි ශ්‍රී ලංකාව නම් ශ්‍රී ලංකාව ඇතුළේ අපි ගනුදෙනු කරන්නේ දේශීය මුදල් ඒකකයේ රුපියල් වල. ඒතර අපිට විදේශ මුදල් අවශ්‍යයි. ඒතර අපි සරල ඕනම කෙනෙකුට තේරෙනවා විදේශ මුදල් අවශ්‍යයි. ඇයි අපිට විදේශ මුදල් අවශ්‍ය වෙන්නේ? විදේශ රටවල් හා අපි ගනුදෙනු කරනකොට අපි සංවෘත ආර්ථිකයක් නෙමෙයි. ලෝකේ කිසිම ආර්ථිකයක් සංවෘත වෙලා නැහැ. විවෘත ආර්ථිකයක්. ඒතර විවෘත ආර්ථිකයක් විදිහට අනෙක් රටවල් එක ගනුදෙනු කරනකොට ඒ රටවල් වලට එයාලට අවශ්‍ය කරන මුදල් ඒකකයෙන් අපි ගෙවීම් කළ යුතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම විදේශ විනිමය නැත්නම් විදේශ මුදල් අවශ්‍යයි. සරලම උදාහරණයක් කිව්වොත් එහෙම අපි විදේශ රටකින් ණයක් අරගත්තා නම් ඒ ණය මුදල අපි ගෙවන්න ඕනේ. ඒතර ගෙවන්න ඕනේ අපි විදේශ මුදල් වලින්. එතකොට අපේ රටේ මුදල් විදේශ රටවල් වල අයටත් ඕන. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ විදේශ රටක සංචාරකයෙක් නැත්නම් අපි හිතමුකෝ ඉන්දියාවේ ඉඳලා අපේ රටට සංචාරකයෙක් එනවා. එයා අපේ රටට ආව ගමන් ඉස්සෙල්ලාම කරන්නේ අපේ එයාලගේ මුදල් දීලා අපේ රුපියල් වලින් එයාලගේ රුපියල් ටිකක් එයාලගේ සාක්කුවට දාගන්න. එතකොට මේක ඒ කියන්නේ එයාලට අපේ රුපියල් අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි විදේශ රටක සංචාරය කරන්න ගියොත් අපිට අනිවාර්යයෙන් මේ රටේ මුදල් ඒකක අපේ මුදල් දීලා ගන්න වෙනවා. ඒ නිසා මුදල් හෝමාරු කර භාණ්ඩ හා සේවා විතරක් නෙමෙයි. මුදල් වර්ග හෝමාරු කරගන්න ආර්ථිකයේ සිදු වෙන විශේෂයෙන්ම මේ රටවල් අතර කරන ගනුදෙනුවේදී ගනුදෙනු කිරීම. ඒ නිසා විදේශ විනිමය රටකට අවශ්‍යයි පළවෙනි. විදේශ විනිමය කියන්නේ විදේශ මුදල් රටකට අවශ්‍යයි. ඒකට විදේශ මුදල් හුවමාරු වෙන්නේ කොහොමද? කොහොමද විදේශ මුදල් හුවමාරු කරගන්නේ කියන එක තමයි මූලික වශයෙන් අපි මෙතන කතා කරන්නේ.
අපි භාණ්ඩ හා සේවා වෙළඳපළක් ගැන කතා කරලා තියෙනවා. භාණ්ඩ හා සේවා හුවමාරු වෙන භාණ්ඩ හා සේවා වෙළඳපළේ. භාණ්ඩ හා සේවා වෙළඳපළක හුවමාරු වෙනවා. අපි දන්නවා භාණ්ඩ හා සේවා ඉල්ලුම සැපයුම එතන සමතුලිතයක් ඇති වෙනවා. එතන ඉල්ලුම සැපයුම වෙනස් වුණොත් භාණ්ඩ වල මිල ගණන් වෙනස් වෙනවා. සැපයුම් ප්‍රමාණය ඉල්ලුම් ප්‍රමාණයෙන් වෙනස් වෙනවා. ඉතින් මේ සංකල්පයක් අධ්‍යයනය කරලා තියෙනවා. ඒ වගේම තමයි විදේශ විනිමය සම්බන්ධයෙන් විදේශ විනිමය වෙළඳපළක් තියෙනවා. ඒක ලෝකයේ ලොකුම වෙළඳපළ මොකක්ද කියලා අහුවොත් ලෝකයේ ලොකුම වෙළඳපළ විදේශ විනිමය වෙළඳපළ. විදේශ විනිමය වෙළඳපළේදී තමයි විදේශ විනිමය හුවමාරු වෙන්නේ. එහෙම නැත්නම් මුදල් හුවමාරු වෙන්නේ. එක් රටවල්. ඉතින් විදේශ විනිමය වෙළඳපළේදී විදේශ වෙළඳපළක කටයුතු කරන පාර්ශ්වයන් ගණනාවක් තියෙනවා. ඔන්න වැදගත් සංකල්පයක් අපි ආවේ මේ විදේශ විනිමය වෙළඳපළ යනු කුමක්ද කියලා ප්‍රශ්නයක් අපෙන් ඇහුවොත් අපිට සරලවම දෙන්න තියෙන පිළිතුර තමයි විදේශ විනිමය ගනුදෙනු සඳහා සංවිධානය වී ඇති වෙළඳපළ ව්‍යුහය තමයි විදේශ විනිමය වෙළඳපළ කියලා කියන්නේ. ඒතර විදේශ විනිමය වෙළඳපළේ පාර්ශවයන් කටයුතු කරන පාර්ශවයන් කවුද? විදේශ විනිමය වෙළඳපළේ මොන වගේ අයද කටයුතු කරන්නේ? ඒතර විදේශ විනිමය හුවමාරු කර ගැනීමට සම්බන්ධ වන අය තමයි විදේශ විනිමය වෙළඳපළේ කටයුතු කරන්නේ. ඒතර විදේශ විනිමය හුවමාරු කරගන්න ඒකට පහසුකම් සපයන ආයතන වාණිජ බැංකුව, මහ බැංකුව, රජය නේද? ඊට පස්සේ තරවුකාර ආයතන මේ පහසුකම් සපයන තවත් ආයතන ඉන්නවා නේද? ඒතකොට මේගොල්ලෝ මෙන්න මේ පාර්ශවයන් තමයි විදේශ විනිමය වෙළඳපළේ කටයුතු කරන්නේ. ඉතින් ඔබෙන් අහුවොත් විදේශ විනිමය වෙළඳපළේ කටයුතු කරන පාර්ශවයන් කවුද කියලා මූලික වශයෙන් ඔබට වාණිජ බැංකුව, තරවුකාර ආයතන, මහ බැංකුව, රජය නේද ආදී පාර්ශවයන් නම් කරන්න පුළුවන්. ඒතර මේ පාර්ශවයන් එකතු වෙලා කටයුතු කරන විදේශ විනිමය වෙළඳපළේදී එක් මුදල් ලේඛක විවිධ අනුපාතයක් තිබුවමාරු අපි ඒක පස්සේ කතා කරමු. හරි. එතකොට විදේශ විනිමය වෙළඳපළක විවිධ පාර්ශවයන් කටයුතු කරන්නට විනිමය අනුපාතයක් අවශ්‍යයි. ඒ කියන්නේ මුදල් ලේඛකයක් හුවමාරු කරගන්න අනුපාතය. කොහොම අපි පාඩමට දැන් ඇතුළු. එහෙනම් අපි පළමුවෙන් තේරුම් ගන්න ඕන දේ තමයි විනිමය අනුපාත කියන්නේ මොනවද? විදේශ විනිමය අනුපාත කියලා කියන්නේ දේශීය මුදල් ලේඛකයක් විදේශ මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. විදේශ විනිමය වෙළඳපළ විනිමය වෙළඳපළේ කටයුතු කරන පාර්ශවයන් මේ විනිමය වෙළඳපළට ආවම මේ විනිමය වෙළඳපළේදී එයා එක්කෙනෙකුට එක් මුදල් ලේඛකයක් දීලා තව මුදල් ලේඛකයක් ඉල්ලනවා වෙන්න පුළුවන්. එතකොට ඒ ගනුදෙනුව සිදු වෙන්නේ කවර අනුපාතයකටද? මිලක් තියෙන්න ඕන. අපි වෙළඳපළට ගිහිල්ලා සහල් කිලෝවක් මිල දී ගන්නවා නම් සහල් කිලෝවක් අලෙවි කරන්න මිලක් තියෙනවා. එතකොට වාණිජ බැංකුවක් විනිමය වෙළඳපළේ තියෙනවා නම් එයාගෙන් ඇවිල්ලා ඩොලර් ඉල්ලනවා නම් රුපියල් දීලා. ඒතර වාණිජ බැංකුවට පුළුවන්කමක් තියෙන්න ඕනේ මේ ගත්ත රුපියල් වලට ඩොලර් කීයක් තියෙනවද ඩොලර් කීයක් දෙනවද කියලා නිශ්චිත වටිනාකමක් තියෙනවා. මේ වටිනාකම තමයි අපි විනිමය අනුපාතය කියලා කියන්නේ. ඒ නිසා විනිමය අනුපාත කියන සංකල්පයෙන් පැහැදිලි කරන්නේ නැත්නම් විනිමය අනුපාතයන් කුමක්ද? විනිමය අනුපාතයන් කුමක්ද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් අපිට කියන්න තියෙන සරලවම දේශීය මුදල් ලේඛකයක් විදේශ මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. නැත්නම් එක් මුදල් ලේඛකයක වටිනාකම තවත් මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීම. ආයෙත් කියමු. විදේශ විනිමය අනුපාතය කියන්නේ මොකක්ද? දේශීය මුදල් ලේඛකයක් විදේශ මුදල් ලේඛකයක් සමග හුවමාරු වන අනුපාතය. එහෙම නැත්නම් එක් මුදල් ඒකකයක වටිනාකම තවත් මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීම. එක් මුදල් ඒකකයක වටිනාකම එක් රටක මුදල් ඒකකයක වටිනාකම තවත් මුදල් ඒකකයකින් ප්‍රකාශ කිරීම. දැන් මේක උදාහරණයක් එක්ක කතා කරපුවම අපිට පැහැදිලි කරගන්න පුළුවන් තවදුරටත්. ඒතර විනිමය අනුපාත ප්‍රකාශයට පත් කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. මෙන්න මේක තමයි අපිට වැදගත් වෙන්නේ. හරි මම එකපාරට උදාහරණයක් කිව්වේ නැත්නම් මේ ක්‍රම දෙක ගැනත් ඔබට කියලාම මේක පැහැදිලි කරන්න අවශ්‍ය නිසා. විනිමය අනුපාත ප්‍රකාශයට පත් කරන ප්‍රධාන නැත්නම් විනිමය අනුපාතයේ කියවන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඍජු කියවීම. විනිමය අනුපාතය ඍජු කියවීම යටතේ ඉදිරිපත් කරන්න පුළුවන්. දෙවෙනි එක වක්‍ර කියවීම. එක ඍජු කියවීම අනිත් එක වක්‍ර කියවීම. එතකොට මේ දෙක පිළිබඳව වෙන වෙනම අවබෝධයක්. ඔබට ඍජු කියවීම යටතේ විනිමය අනුපාත
කියවන්න පුළුවන් වෙන්න ඕනේ, ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම වක්‍ර කියවීම යටතේ විනිමය අනුපාතය ප්‍රකාශයට පත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මේ දෙක මේ අවබෝධය ඉතා වැදගත්. මොකද මේකදී මේ කොටස ඔබට හරියට ඍජු කියවීම වක්‍ර කියවීම කියන එක හරියට තේරුම් ගත්තේ නැතිනම් පස්සේ විනිමය අනුපාතය අවප්‍රමාණය වීම, විනිමය අනුපාතය අධිතක්සේරු වීම, විනිමය අනුපාතය වෙනස් වීම, අවප්‍රමාණය කිරීම ආදී සංකල්ප, එතකොට ඒවා අපනයන ආනයන ගියුම් ශේෂයට බලපාන්නේ කොහොමද ආදී සංකල්ප වලට ගියම තේරෙන්නේ නැහැ. මේක හොඳට තේරුම් ගන්න. ඒ නිසා විනිමය අනුපාත ප්‍රකාශයට පත් කරන ප්‍රධාන ක්‍රම දෙක මූලික වශයෙන් ඔබ හරවත්ව තේරුම් ගන්න කටපාඩම් කිරීමකින් තොරව. ඍජු කියවීම, වක්‍ර කියවීම. උත්තරක් බලමු මොකද්ද විනිමය අනුපාතේ ඍජු කියවීම කියලා කියන්නේ. නේද? ඍජු කියවීම කියලා කියන්නේ විනිමය අනුපාතය ඍජු කියවීම. විනිමය අනුපාතයක් ඍජු කියවීමට ලක් කරනවා කියලා කියන්නේ දුවේ පුතේ විදේශ මුදල් ලේඛකයක වටිනාකම දේශීය මුදල් ලේඛකයකින් දැක්වීම. මොකද විදේශ විනිමය අනුපාතයේ ඍජු කියවීම කියන්නේ දේශීය මුදල් ලේඛකයකින් විදේශ මුදල් ලේඛකයක වටිනාකම දැක්වීම. උදාහරණයක් කියන්නම් මම. අපි කියනවා ඇමරිකානු ඩොලර් එකක් සමානයි රුපියල් 200යි. උදාහරණයක් මේ කිව්වේ. ඒතර විදේශ මුදල් ලේඛකයක වටිනාකම විදේශ මුදල් ලේඛකය තමයි ඩොලර් එකක්. ශ්‍රී ලංකා රුපියල් වලින් කීයද? 200යි. එහෙනම් විදේශ මුදල් ලේඛකයක වටිනාකම දේශීය මුදල් ලේඛකයකින් ප්‍රකාශයට පත් කරනවා නම් අපි කියනවා එක විනිමය අනුපාතයේ ඍජු කියවීමක් විදිහට. නිසා ඕනම අවස්ථාවක ඔබට විනිමය අනුපාතයේ ඍජු කියවීම සාමාන්‍යයෙන් මේක බහුලව දකින ක්‍රමයක්. මේක තමයි නිතරම කියන්නේ ඩොලර් එකක් රුපියල් කීයද? නේද? ඒක ඍජු කියවීම. ඒතර විනිමය අනුපාතයේ දෙවෙනි ක්‍රමය තමයි විනිමය අනුපාතයේ වක්‍ර කියවීම. විනිමය අනුපාත වක්‍ර කියවීම කියලා කියන්නේ මොකක්ද? විනිමය අනුපාතයේ වක්‍ර කියවීම. වක්‍ර කියවීම. ඒතර ඔබ තේරුම් ගන්න විනිමය අනුපාතයේ වක්‍ර කියවීම කියලා කියන්නේ මේක අනිත් පැත්ත. ඒ කියන්නේ දේශීය මුදල් ලේඛකයේ වටිනාකම විදේශ මුදල් ලේඛකයකින් කියනවා. ඍජු කියවීම යටතේ ඩොලර් එකක් රුපියල් 200ක් නම් මං අහනවා ඔබෙන් ඩොලර් එකක් කියන්නේ රුපියල් 200ක් නම් රුපියලක් කියන්නේ ඩොලර් කීයද? ආයෙත් කිව්වොත් ඍජු කියවීම යටතේ ඩොලර් එකක් කියන්නේ රුපියල් 200ක් නම් රුපියලක් කියන්නේ ඩොලර් වලින් කීයද? ඒතර ඔබට උත්තරේ ලැබෙනවා නේද? රුපියල් එකක් කියලා කියන්නේ එහෙනම් ඩොලර් නම් 200න් එකක් නේ. 200න් එකක්. නේද? මේක දශම කරොත් එහෙම අපිට කියන්න පුළුවන් 0.0.05 0.005 ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් වෙනකොට රුපියලක වටිනාකම. මෙන්න මේක හරි වැදගත්. දැන් මේක තමයි අපි දැනගන්න ඕනේ විශේෂයෙන්ම මේ කියන්නේ රුපියලක වටිනාකම ඩොලර් වල. අපේ රුපියලක් ගත්තොත් එහෙම ඒක ඩොලර් වලින් කිව්වොත් එහෙම 0.005. right? එතකොට මෙයාගේ වටිනාකම වැඩි වෙන්නත් පුළුවන් අඩු වෙන්නත් පුළුවන්. නේද? ඒතර එයාගේ වටිනාකම අඩු වෙන්න වැඩි වෙනකොට මෙයා වෙනස් වෙන්නේ මෙයාගේ අනුපාත කොහොමද වෙන්නේ? ඍජු කියවීම යටතේ අනුපාතය වෙනස් වෙන්නේ කොහොමද? එයා වෙනස් වෙනකොට මෙයා වෙනස් වෙන්නේ කොහොමද? අපිට වක්‍ර කියවීම යටතේ දේශීය මුදල් ලේඛකයක වටිනාකම විදේශ මුදල් ලේඛකයකින් හඳුනා ගන්න පුළුවන් නම් අපිට හරි පහසුවෙන් රුපියල අවප්‍රමාණය වෙනවද රුපියල ඩොලරයට සාපේක්ෂව පහළ යමින් තියෙනවද ඉහළ යමින් තියෙනවද කියලා හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. ඔබ මූලික වශයෙන් තේරුම් ගන්න ඕනේ මොකද්ද විනිමය අනුපාතය කියන්නේ? විනිමය අනුපාතයේ ප්‍රකාශයට පත් කරන්න පුළුවන් ක්‍රම මොනවාද? ඍජු කියවීම සහ වක්‍ර කියවීම. අපි නැවත පාඩමට ආපස්සට ගියොත් අපි අධ්‍යයනය කරන ප්‍රධාන සංකල්ප කීපයක් අධ්‍යයනය කළා මේ වෙද්දී විදේශ විනිමය අනුපාත. එතකොට අපි විදේශ විනිමය වෙළඳපොළ කියන්නේ මොකක්ද කියලා ඉතාම සරලව හඳුනාගත්තා. ඊට පස්සේ අපි විදේශ විනිමය වෙළඳපොළේ කටයුතු කරන පාර්ශවයන් කවුද කියන එක කතා කරා. මෙතනින් තව කතාවක් කියන්නකොද විදේශ විනිමය වෙළඳපොළේ විනිමය හුවමාරු වීම හැම තත්පරයකම ඉතා ඉක්මනින් රොයිටර් වැනි පුවත් සේවා මගින් රොයිටර් වැනි වෙනත්
විද්‍යුත් අලුත් තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ විනිමය හුවමාරු කරන පාර්ශ්වයන්ට ශනිකව දැනුම් දෙනවා. එහෙම දැනුම් දුන්නේ නැතිනම් සමතුලිත විනිමය හුවමාරුවක් සිදු කරන්න බෑ. එක් තැනක එක් රටක තව එක තැනක විනිමය එක අනුපාතයකට හුවමාරු වෙන තව තැනක වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා ඒක ඉතාම ශනිකව සංවිධානගත වන වෙළඳපළක්. ඒ නිසා විදේශ විනිමය වෙළඳපළේ කිසියම් වෙනස් වීමක් සිදු වුණොත් එතන වාසි ලබා ගන්න පාර්ශ්වයන් ගොඩක් ඉන්න. ඒක මම ඉදිරියේදී පැහැදිලි කරන්න මොකද්ද විදේශ විනිමය වෙළඳපළේ ජාවාරම් වෙනවා කියන්නේ මොනවද කොහොමද කියන ඒවා ඒ වගේ වාසි ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව ඉදිරියේදී පැහැදිලි කරන්න පුළුවන් මේ සංකල්ප වලට යනකොට. එතකොට අපි තේරුම් ගන්න ඕන පළවෙනි දේ තමයි මෙන්න මේ කියන කාරණා ටික. විදේශ වෙළඳපළ කියන්නේ මොකක්ද? විනිමය වෙළඳපළ කියන්නේ මොකක්ද? ඒ පාර්ශ්වයන් කවුද? ඊට පස්සේ විනිමය අනුපාත කියන්නේ මොකක්ද? විනිමය අනුපාතය ප්‍රකාශයට පත් කරන ප්‍රධාන ක්‍රම මොනවද? ඍජු කියවීම, දෙවෙනි එක ප්‍රක්‍රියවීම කියන කොටස් ටික. හොඳයි ඊළඟට එහෙනම් අපි බලමු දැන් විනිමය අනුපාත තීරණය වෙන්නේ කොහොමද? දැන් විනිමය අනුපාතය දැන් අපි කියනවා උදාහරණයක් විදිහට දැන් ඍජු කියවීම යටතේ ඩොලර් එකක් සමාන රුපියල් 2කට මේක තීරණය කරේ කවුද? මේක හැදුනේ කොහොමද? කවුද මේක මෙහෙම තියාගෙන යන්නේ? ඇමරිකාව අපිට කියවද? අපි ඇමරිකාවට කියලා මේ එකගතාවයක් හදාගෙන යන ගමනක්ද? මොකක්ද මේක? කොහොමද මේක තීරණය වෙන්නේ? මේක වෙනස් වෙන්නේම නැද්ද? වෙනස් වෙනවා කියන එක ඔබ දන්නවා නේ. සමහරට දැන් මේ දවස්වල 200ට ආසන්න වෙලා තියෙන ඩොලර් එකක් රුපියල් 200කට ආසන්න වෙලා තියෙන ඉතා වේගයෙන් අවප්‍රමාණ වෙමින් තියෙනවා. ඒතර අපිට ඊළඟ තේරුම් ගන්න ඕන කාරණාව තමයි අපි අවධානය යොමු කරන්නේ විනිමය අනුපාතය තීරණය වෙන්නේ කොහොමද? ඒතර විනිමය අනුපාතයේ තීරණය වන ආකාරය පිළිබඳව පැහැදිලි කරන්නේ ඉතින් මේක අපිට පැහැදිලි කරන්න පුළුවන් ක්‍රම එකක් තමයි මෙතෙන්ද පැහැදිලි කරනවා විනිමය අනුපාත තීරණය වෙන්නේ ඒ රට අනුගමනය කරන විනිමය අනුපාතික ක්‍රමය අනුව. රටක් අනුගමනය කරන විනිමය අනුපාතික ක්‍රමයක් තියෙනවා. ඒතර විනිමය අනුපාතික ක්‍රම නැත්නම් අපි කියන විනිමය අනුපාතික පාලන තන්ත්‍රයන්. රටක් විනිමය අනුපාතය ගොඩනගා පවත්වාගෙන යන්නේ කොහොමද? ඒතර රටක මූල්‍ය අධිකාරිය විසින් ගොඩනගාගෙන තියෙන ක්‍රමවේදයක් තියෙනවා. මෙතනදී අපි කියන රටකට විනිමය අනුපාත ගොඩනගා ගන්න පුළුවන් විනිමය අනුපාතක ක්‍රම නැත්නම් විනිමය අනුපාතික පාලන තන්ත්‍ර ගොඩනගා ගන්න පුළුවන් ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා. ප්‍රධාන ක්‍රම තුනක් තියෙනවා විනිමය අනුපාතය පවත්වාගෙන යන්න පුළුවන්. එකක් තමයි ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. ස්ථාවර විනිමය අනුපාතික ක්‍රමය. දෙවෙනි එක නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. තුන්වෙනි එක පාලිත නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. පාලිත නම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. මේ විනිමය අනුපාත පාලන තන්ත්‍රය. හරි. විනිමය අනුපාත වර්ග ගොඩක් තියෙනවා. හරි. ඒක පටලවා ගන්න එපා. මූර්ත විනිමය අනුපාතය, ඊට පස්සේ සඵල විනිමය අනුපාතය, මේ මූර්ත සඵල විනිමය අනුපාතය, නාමික විනිමය අනුපාතය මේ ආදි වශයෙන් විවිධ විදිහට විනිමය අනුපාතික වර්ග තියෙන්න පුළුවන්. නමුත් රටක විනිමය අනුපාතය පවත්වාගෙන යන ආකාරය පිළිබඳව තීරණ ගන්නවා නම් ඒ තීරණ ගන්න මෙන්න මේ ක්‍රම තුන යටතේ එකක්. එතකොට ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය යටතේ කවුරු හරි මොකක් හරි රටක් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය පවත්වාගෙන යනවා නම් අපි කතා කරනවා ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය කියන්නේ මොකක්ද? ඒ අනුව විනිමය අනුපාතය තීරණය වෙන්නේ කොහොමද? නම්‍ය විනිමය අනුපාත ක්‍රමය පවත්වාගෙන නම් කොහොමද විනිමය අනුපාතයක් රටක තීරණය වෙන්නේ? අර ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් නැත්නම් 100ක් ආදී විදිහට තීරණය වෙන්නේ කොහොමද? එතකොට නම්‍ය විනිමය අනුපාත ක්‍රමයට ඒක තීරණය වෙන්නේ කොහොමද? පාලිත නම්‍ය විනිමය අනුපාත ක්‍රමයට තීරණය වෙන්නේ කොහොමද කියන එක. එතකොට පුතේ මේ ක්‍රම තුන පිළිබඳවම අවබෝධය ඔබට අවශ්‍යයි. සිලබස් එකේ විෂය නිර්දේශයේ මේ කොටස් තුන පිළිබඳවම විශේෂයෙන් ප්‍රශ්න කරනවා.
ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය කියන්නේ මොකක්ද? ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක ලක්ෂණ මොනවද? ස්ථාවර විනිමය අනුපාත ක්‍රමයක වාසිය අවාසිය මොනවද? ප්‍රබලතා දුර්වලතා. ඒ වගේම නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයේ වාසිය අවාසිය මොනවද? ප්‍රබලතා මොනවද? දුර්වලතා මොනවද? ආදී විදිහට විනිමය අනුපාතය පිළිබඳව පාලිත නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය පිළිබඳව ඒ විදිහට ප්‍රශ්න කරන නිසා විනිමය අනුපාතික පාලන තන්ත්‍රයන් පිළිබඳව හොඳ අවබෝධයක් ඔබට තියෙන්න ඕනේ. මේ එකින් එක අපි පැහැදිලි කරනවා. එතකොට මම ඉස්සරලාම මෙතනදී පැහැදිලි කරන්නේ ඔබට නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය කියන එක. ඒකට හේතුව තමයි නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය පැහැදිලි කරාම අපිට අනිත් ඒවා පැහැදිලි කරන්න හරි පහසුයි. මොකද අනිත් එක තමයි ලෝකේ රටවල් අද නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ තියෙන්නේ නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය. අපි මේකට කියනවා චල විනිමය අනුපාත ක්‍රමය කියලා කියනවා. ඊළඟට නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය, චල විනිමය අනුපාත ක්‍රමය, ඒ වගේ විවිධ නම් වලින් පාවෙන විනිමය අනුපාත ක්‍රමය ආදී විවිධ නම් වලින් මේක හඳුන්වන්න පුළුවන්. එතකොට ශ්‍රී ලංකාවේ තියෙන්නේ නම්ම්‍ය විනිමය අනුපාතික ක්‍රමය. ඊට පස්සේ අපිට පැහැදිලි කරන්න පුළුවන් ස්ථාවර විනිමය අනුපාත ක්‍රමය කියන්නේ මොකක්ද? පාලිත නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය කියන්නේ මොකක්ද කියන එක. එහෙනම් පුතේ මම ඉස්සල්ලාම පැහැදිලි කරනවා නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය නැත්නම් පාවෙනි විනිමය අනුපාත ක්‍රමය කියන්නේ මොකක්ද? ඒ යටතේ කොහොමද විනිමය අනුපාතය තීරණය වෙන්නේ රටක? මේක හරි වැදගත් කොටසක්. මොකද මේකෙදි තමයි මේ විනිමය අනුපාතය වෙනස් වීම බහුලව සිදු වෙන්නේ විනිමය අනුපාත ක්‍රමය යටතේ. ඒ නිසා අපි ඊළඟට බලමු මොකද්ද නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය කියන්නේ කියන එක. නම්ම්‍ය විනිමය අනුපාතය, නම්ම්‍ය විනිමය අනුපාතික ක්‍රමය නැත්නම් නම්ම්‍ය විනිමය අනුපාතික පාලන තන්ත්‍රය. නම්ම්‍ය විනිමය අනුපාත. ඒතකොට නම්ම්‍ය විනිමය අනුපාතික ක්‍රමය යටතේ විනිමය අනුපාතය තීරණය කරන්නේ රටක මූල්‍ය බලධාරීන්වත් මූල්‍ය අධිකාරියවත් නෙමෙයි. කිසියම් රටවල් දෙකක් අතර අපි උදාහරණයක් හැම වෙලාවෙම ගමු ඇමරිකාව. මොකද අපිට ඇමරිකානු ඩොලරේ වැදගත් වෙන නිසා. හරි? මේ බහුලව භාවිත වෙන මුදල් ඒකකය නිසා. හරි? ඇමරිකානු ඩොලරය, යූරෝ, එතකොට ස්ටර්ලින් පවුන්ඩ්, ජපාන් යෙන් මේ වගේ මුදල් ඒකක විනිමය වෙළඳපොලේ ගනුදෙනු වන ප්‍රධාන මුදල් ඒකක. ඉතින් එයින් ඇමරිකානු ඩොලරයට හිමිවන්නේ මූලික තැන. නේ? ඒ නිසා අපි උදාහරණ එක්ක කතා කරනකොට මේක පැහැදිලි නිසා අපි ඇමරිකානු ඩොලරය උදාහරණයක් අරගෙන කතා කරමු. ඒතර පොතේ විනිමය අනුපාත, පාවෙන විනිමය අනුපාතික ක්‍රමය එහෙම නැත්නම් නම්ම්‍ය විනිමය අනුපාතික ක්‍රමය කියලා කියන්නේ මූල්‍ය බලධාරීන්ගේ මැදිහත් වීමකින් තොරව විනිමය වෙළඳපොලේ පවතින ඉල්ලුම් සැපයුම් මත විනිමය අනුපාතකයේ තීරණය වීමට ඉඩ හැරීම. දැන් ඔක කොහොමද කියලා ඔබට තේරෙන්නේ නැහැ. නේද? ඒතර අපිට සමහර දරුවන්ට මේ බහණ්ඩ හාස්‍යය වෙළඳපොලේ ඉල්ලුම් සැපයුම් මත මේක වෙනවා කියලා තීරණය තේරෙන්නේ නැති වෙනකොට විනිමය ඉල්ලුම් සැපයුම් බලවේග මත මේක තීරණය වෙනවා කියන්නේ කොහොමද මොකක්ද කියන එක හරිම ගැටලු සහිත. මේක ඒකයි මම කියන්නේ මේ විෂය කටපාඩම් කරන්නේ නැතුව මේක තේරුම් ගන්න කියලා. හරි? දැන් කාට හරි කියන්න පුළුවන් පුතේ නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය යනු කුමක්ද? එතකොට ඕන කෙනෙකුට උත්තරයක් දෙන්න පුළුවන්, පිළිතුරක් දෙන්න පුළුවන්. මොකක්ද නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමයට අනුව මූල්‍ය අධිකාරී මැදිහත් වීමකින් තොරව විදේශ විනිමය වෙළඳපොලේ දෙරටේ නැත්නම් රටවල් දෙකක විනිමය ඉල්ලුම් සැපයුම් මත තීරණය වන නැත්නම් නිදහසේ තීරණය වන විනිමය අනුපාත ක්‍රමය චල විනිමය අනුපාත ක්‍රමය නැත්නම් නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ඇතුලේ තියෙන අර්ථය, ඒකෙන් කියවෙන මොකක්ද කියන එක පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. එතකොට මොකක්ද විනිමය ඉල්ලුම? මොකද්ද විනිමය සැපයුම? කොහොමද ඒක ඇති වෙන්නේ? කොහොමද ඉල්ලුම සැපයුම මත විනිමය අනුපාතයක් තීරණය වෙන්නේ? ආදී අපිට මේක නොහුරු තත්ත්වයක් නිසා මේක ටිකක් ප්‍රායෝගිකව පැහැදිලි කරන්න වෙනවා. ප්‍රායෝගික උදාහරණ වලින් අපිට ටිකක් මේක පැහැදිලි කරන්න වෙනවා. අපි මෙහෙම හිතමු. මෙතනදී විනිමය අනුපාතය නම්ම්‍ය විනිමය අනුපාත ක්‍රමය යටතේ විනිමය අනුපාතයේ තීරණය වන ආකාරය අපිට අර ඍජු කියවීම වක්‍ර කියවීම කියන සංකල්ප දෙක යටතේම පැහැදිලි කරන්න පුළුවන්. right? මම මෙන්න බලන්න. මම ඍජු කියවීම කියන එක ගන්නවා. හොඳයි. ඍජු කියවීම.
ඍජු කියවීම කියන එක අපි කතා කරව ඔබට මතකයි. මොකද්ද ඍජු කියවීම කියලා කිව්වේ? ඍජු කියවීම කියලා කිව්වේ මොකද්ද? ඍජු කියවීම කියලා කිව්වේ ඩොලර් දේශීය මුදල් ඒකකයකින් විදේශ මුදල් ඒකකයක වටිනාකම කියනවා. නැත්නම් විදේශ මුදල් ඒකකයේ වටිනාකම දේශීය මුදල් ඒකකයෙන් කියනවා. ඩොලර් එකක් සමානයි රුපියල් 200යි. ඕක තමයි ඍජු කියවීම. දැන් මේක තීරණය වෙන්නේ ඩොලර් සහ රුපියල් වල තියෙන ඉල්ලුම් සැපයුම් මත. ඩොලර් ඉල්ලුම් සැපයුම් මත. අපි මේකට ඍජු කියවීමේ අර්ථයේ පොඩි වක්‍ර සටහනක් කරන් මේක පැහැදිලි කරන්න පුළුවන්. එකක් තමයි ඩොලරේ සඳහා ඩොලරේ අගේ තීරණය වෙන්නේ. ඩොලර් එකක් සමානයි රුපියල් 200ක් කියන එක තීරණය වුණේ කොහොමද? ඒතර අපිට මේක පැහැදිලි කරන්න පුළුවන් ඍජු කියවීමේ අර්ථයේ එක පැත්තකින් අපි ගන්නවා ඩොලර් මිල. ඩොලර් මිල. මේ පැත්ත ගන්නවා ඩොලර් ප්‍රමාණය. ඩොලර් මිල සහ ඩොලර් ප්‍රමාණය. එතකොට ඩොලර් මිල සහ ප්‍රමාණය අතර ඉල්ලුම තියෙන ඩොලර් මිල ඊළඟ ඩොලර් ඉල්ලුම් පහළ යනවා. ඉල්ලුම් වක්‍රය සාමාන්‍ය ඉල්ලුම් වක්‍රයක්, සාමාන්‍ය සැපයුම් වක්‍රයක්. මේ ගැන ඔබ හිතන්න එපා. හිතන්න එපා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඉල්ලුම් වක්‍රයක් මිලත් එක්ක ඍණ බෑවුමක් වෙන්නවා. සැපයුම් වක්‍රය මිලත් එක්ක ධන බෑවුමක් වෙන්නවා. ඒ නිසා ඩොලරයේ සඳහා අපිට ඉල්ලුම් සැපයුම් වක්‍ර දෙකක් ඇන්දොත් ඩොලරයේ මිලට අනුව ඩොලර් එකක් වටිනාකම රුපියල් වලින් ඉහළ යනකොට ඉල්ලුම් ප්‍රමාණය අඩු වෙනවා. ඩොලර් එක මිල රුපියල් වලින් ඉහළ යනකොට ඩොලර් සැපයුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඒ නිසා ඩොලර් සඳහා ඉල්ලුම් සැපයුම් දෙක වක්‍ර දෙකක් ඇන්දොත් අපි සාමාන්‍යයෙන් අදින ඉල්ලුම් සැපයුම් වක්‍ර විදිහට මේ වක්‍ර පිළිටන. ඒතර ඔබ තේරුම් ගන්න මේ වක්‍ර සටහනේ මේ පැත්තේ තියෙන ඩොලර් ප්‍රමාණය මේ පැත්තේ තියෙන්නේ ඩොලර් මිල. ඩොලර් වල වටිනාකම තමයි. දැන් අපි උදාහරණයක් ගන්න තියෙනවා ඩොලර් එකක් සමානයි රුපියල් 200යි කියන. එතකොට මෙන්න මෙතන තීරණය වෙලා තියෙනවා. එහෙනම් ඩොලර් එකක මිල රුපියල් වලින් 200ක් තීරණය වෙලා තියෙනවා. ඩොලර් එකක් රුපියල් 200යි. එතකොට මේක තීරණය වුණේ කොහොමද? මේක තීරණය වුණේ මෙන්න මෙච්චර ඩොලර් ප්‍රමාණයක් විනිමය වෙළඳපළට ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙච්චර ඩොලර් ප්‍රමාණයක් විනිමය වෙළඳපළට ඇවිල්ලා තියෙද්දි තමයි මේ මිල තීරණය වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි තේරුම් ගමු මොකක්ද එහෙනම් ඩොලර් සැපයුම නැත්නම් ඩොලර් සැපයුම කියන්නේ මොකද්ද? ඩොලර් ඉල්ලුම කියන්නේ මොකද්ද? මෙන්න මේ සංකල්පය තේරුම් ගමු. ඔබට විනිමය අනුපාතේ නම් විනිමය අනුපාත ක්‍රමයක් යටතේ ඍජු කියවීමේ යටතේ තීරණය වෙන්නේ කොහොමද කියන එක හරි අපූර්වට තේරෙනවා. මේ බලන්න ඩොලර් මේ පෙන්නන්නේ ඩොලර් ඉල්ලුම. ඒතර ඔබ තේරුම් ගන්න ඩොලර් ඉල්ලන්නේ කවුද? කාටද ඩොලර් ඕනේ? ඩොලර් රටවල් දෙකක් අතර ගනුදෙනු කරනවා නම් දේශීය ආර්ථිකය තමයි විදේශ ආර්ථිකය නැත්නම් ඩොලර් නිෂ්පාදනය නැත්නම් ඩොලර් වලින් ගනුදෙනු කරන රටෙන් ඩොලර් අපි කිව්වොත් එහෙම අපි දේශීය ආර්ථිකය. දැන් ශ්‍රී ලංකාවෙන් තමයි ඩොලර් ඉල්ලුම් කරන්නේ. නේද? ඒත් ඩොලර් ඉල්ලුම් කරන්න වෙන්නේ ඇයි? මොන වගේ වෙලාවක? මෙන්න උදාහරණයක්. අපිට ඩොලර් ඉල්ලන්න වෙන්නේ ඇමරිකාවෙන් නැත්නම් විදේශ රටකින් භාණ්ඩ හා සේවා මිලදී ගන්න යන්නේ. උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම අපේ ගුවන් යානයක් ඇමරිකානු ගුවන් තොටුපළක සේවා සපයා ගැනීම සඳහා යනවා නම් අපි ඒ ගුවන් තොටුපළ සේවාව වෙනුවෙන් අපි ගෙවනවා. ඒතර අපි ගෙවන්න ඕනේ ඇමරිකානු ඩොලර් වල. ඔන්න අපි ඩොලර් ඉල්ලනවා. ඒකට අපිට ගෙවන්න ඩොලර් තියෙනවා. ඩොලර් වලින් තමයි අපි මුදල් ප්‍රමාණය ගෙවන්නේ ඩොලර් වලින්. එතකොට ඩොලර් ඉල්ලුමක් ඇති වෙන්නේ අනිවාර්යයෙන්ම විදේශ රටකින් භාණ්ඩ හා සේවා අපි මිලදී ගන්න. අපි මිලදී ගන්න. නේද? අපි ඇමරිකාවෙන් පරිගණක තොගයක් ගේනවා කියලා හිතන්න, සොෆ්ට්වෙයාර් තොගයක් ගේනවා කියලා හිතන්න, සොෆ්ට්වෙයාර් ටිකක් ගේනවා කියලා හිතන්න. එතකොට ඒවට අපි ගෙවනවා. එතකොට ගෙවන්නේ ඩොලර් වලින්. ඩොලර් ගෙවන්න අපි ඩොලර් ඉල්ලනවා. එහෙනම් හැම වෙලාවෙම ඔබ තේරුම් ගන්න ඕන කතාව තමයි සරල සත්‍යය තමයි හැම වෙලාවෙම ඩොලර් නැත්නම් විදේශ විනිමය ඉල්ලුමක් හැදෙන්නේ ආනයන මත. විදේශ විනිමය ඉල්ලුමක් ඇති වෙන්නේ ආනයන මත. ඒ නිසා අපිට සරලව මෙන්න මේ වක්‍රය, ඒ කියන්නේ ඩොලර් ඉල්ලුම සඳහා තියෙන වක්‍රය ආනයන වක්‍රයේ තියෙන එක ටිකක් මතක තියාගන්න. ආනයන තමයි මේකෙන් පෙන්නන්නේ. ආනයන තමයි පෙන්නන්නේ. ඉල්ලුම් වක්‍රයෙන් පෙන්නන්නේ ආනයන ප්‍රමාණය. නැත්නම් ආනයන තොරතුරු තමයි අපිට එකකින් ගන්න.
රටක ආනයන ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. රටක ආනයන ප්‍රමාණය අඩු වැඩි වෙනවා කියලා කියන්නේ පුතේ මේ ඩොලර් ඉල්ලුම් වක්‍ර නැත්නම් අපි ආනයන ලෙස හඳුනාගත්ත වක්‍රය එක්ක දකුණට විතැන් වෙනවා නැත්නම් පහළට විතැන් වෙනවා. ආනයන සඳහා පවතින වක්‍රය විතැන් වෙන්න පුළුවන්. දකුණට විතැන් වෙන්න පුළුවන්, වමට විතැන් වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් අපි හිතමුකෝ ආනයන වක්‍රය නැත්තම් මේ ඩොලර් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණා කියලා. දැන් අපි හොඳටම දන්නවා ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වෙනවා කියලා කියන්නේ මොකද්ද? ඉල්ලුම වැඩි වීමක්. එහෙනම් ඩොලර් ඉල්ලුම් වක්‍රය දකුණට විතැන් වුණා නම් ඒකෙන් අදහස් වෙන්නේ රටේ ආනයන වැඩි වුණා. ආනයන ඉල්ලුම ඉහළ ගියා. එහෙනම් කිසියම් රටක මේ සැපයුම් වක්‍රයේ වෙනසක් වෙන්නේ නැතුව ආනයන ඉල්ලුම ඉහළ යන්න පටන් ගත්තොත් එහෙම රටක විනිමය අනුපාතය දැන් ඔබට පේනවා ඩොලර් එකක මිල රුපියල් 200ක් නෙමේ 200ට වඩා වැඩි අගයක් ගන්නවා. එහෙනම් රටක ආනයන ප්‍රමාණය වැඩි වෙන නැත්නම් ආනයන ඉල්ලුම වැඩි වෙන්න දේශීය මුදල් ලේඛක වටිනාකම අඩු වෙලා විදේශ මුදල් ලේඛකයේ වටිනාකම ඩොලර් එකක් රුපියල් 200 ඉඳලා ඩොලර් එකක් රුපියල් 250ක් එහෙම නැත්නම් ඊට වඩා වැඩි ගාණකට තීරණය වෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න මේ ඩොලර් එකක් රුපියල් 200 ඉඳලා ඩොලර් එකක් රුපියල් 250ක් වුණොත් ඒ කියන්නේ රුපියලේ වටිනාකම අඩු වෙලානේ. මෙතන රුපියලක් කියන්නේ 200න් එකක් ඩොලර්, මෙතන රුපියලක් කියන්නේ 250න් එකක් ඩොලර්. නේද? මේක කටපාඩම් කරන්නත් ඔබට තේරුම් ගන්න පහසුයි. නේද? ඉල්ලුම් වක්‍රය කියන්නේ පැහැදිලිව ආනයන විනිමය ඉල්ලුම් වක්‍රයක් නෙමෙයි පෙන්නන්නේ. ඩොලර් ඉල්ලුම් වක්‍ර නැත්නම් විදේශ විනිමය ඉල්ලුම්. ඉතින් විදේශ විනිමය ඉල්ලුමක් අනිවාර්යයෙන්ම හැදෙන්නේ ආනයන මත. ආනයන වැඩි වෙන්න පටන් ගත්තාම අනිවාර්යෙන් දේශීය මුදලේ මිල පහළ ගිහිල්ලා විදේශ මුදලේ මිල ඉහළ යනවා. ඒ නිසා මේ ඉල්ලුම් වක්‍රයේ දකුණට හා වමට විතැන් වීම මත විදේශ විනිමය අනුපාතය අඩු වැඩි වෙන්න පුළුවන්. දෙවන කාරණාව තමයි මෙයා ගැන අපි බලමු. මේ තියෙන ඩොලර් සැපයීම. දැන් ඩොලර් සපයන්නේ කවුද? ඩොලර් සැපයීමක් ඇති වෙන්නේ ඩොලර් සපයන්නේ ඇමරිකාව. නැත්නම් ඩොලර් වලින් ගනුදෙනු කරන රට ආර්ථිකය. දැන් ඩොලර් සැපයීමක් සපයන්න වෙන්නේ ගොඩක් වෙලාවට දේශීය ආර්ථිකයෙන් ඒගොල්ලෝ භාණ්ඩ හා සේවා ගන්නවා. උදාහරණයක් විදිහට අපේ තේ තොගයක් මිලදී ගන්නවා නම් අපේ වරාය සේවාවක් ඇමරිකාව ලබා ගන්නවා කියලා හිතන්න. එතකොට ඒගොල්ලොන්ට අපිට ගෙවන්න. එතකොට ගෙවීම කිරීම සඳහා යාට ඩොලර් සපයන්න. නේද? ඩොලර් සපයන අපිට ඩොලර් දීලා තමයි යාට රුපියල් වලින් මේ මිල තහවුරු කරගන්න වෙන්නේ. ඒ නිසා ඩොලර් සපයන්න වෙනවා. එතකොට ඩොලර් සැපයීමක් ඇති වෙන නැත්නම් විනිමය සැපයීමක් ඇති වෙන්නේ හැම වෙලාවෙම අපනයන මත. අපනයනය මත. එතකොට අපනයන ප්‍රමාණය රටක වැඩි වෙන තරමට අපනයන ප්‍රමාණය වෙනස් වෙන්න පටන් ගත්තොත් එහෙම මේ විනිමය වෙළඳපොලේ විනිමය අනුපාතය නිදහසේ එහාට මෙහාට වෙනස් වෙන්න ගන්න. එහෙනම් ඔබට සරලම තේරුම් ගන්න තියෙන දේ මේකයි. විනිමය අනුපාතය නම් මේ විනිමය අනුපාත ක්‍රමයක් රටක පවත්වගෙන යනවා නම් ඒ විනිමය අනුපාත ක්‍රමයේ යටතේ දේශීය විනිමය අනුපාතයේ